ආයිබෝවන් කියලා පිළිගන්නා පුතේ සියලු දෙනාම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අකාබනික රසායන සම්බන්ධයෙන්. එතකොට මම කලින් වීඩියෝ එකේ කතා කරා පුතේ මේ අකාබනික රසායන S ගුණ සම්බන්ධයෙන්. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අකාබනික රසායනයේ P ගුණ තියෙන මූලද්‍රව්‍ය සම්බන්ධයෙන්. එතකොට මම දන්නවා ඔයගොල්ලන්ට අකාබනික රසායන කියලා කියන්නේ නීරස පාඩමක්. හේතුව ගොඩක් ළමයි කැමති නැහැ මේ පාඩම ඉගෙන ගන්න. හේතුව තමයි මේක පාඩම් කරන්න වැඩි. හරිද? ඒක නිසා ගොඩක් ළමයි මේ පාඩම අතහැරලා තමයි විභාගයට යන්නේ. හේතුව තමයි S ගුණ, P ගුණ, D ගුණ ගුණ තුනක් තියෙනවා. මේකේ තියෙන සියලුම ප්‍රතික්‍රියා අපි දැනගෙන ඉන්න ඕන. ගානක් ආවට පස්සේ හදා ගන්න, නැත්නම් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ දැනගන්න. ඒක නිසා හුඟක් ළමයි මේ පාඩම අතාරිනවා. මම කියන්නේ මේ පාඩම අතාරින්න එපා. මොකද අකාබනික රසායන කියලා කියන්නේ අපි ගෙදරින් අරන් යන ලකුණු ටිකක්. හරිද? ඕගොල්ලන්ට හරියට මේ ටික පාඩම් කරගන්න පුළුවන් නම්, හරියට ඔලුවට දා ගන්න පුළුවන් නම් සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපය ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ සියලුම ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා. හරිද? හරි. මම කියලා දෙන්නම් මේ කොහොමද පාඩම් කරන්න කියලා. ඒ වගේම පුතේ මම මේක ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එතකොට මේකේ තියෙන විශේෂ කරුණු තියෙනවා ඔයගොල්ලෝ නෝට් එකක් දාගන්න. ඊට අමතරව මේ වීඩියෝ එක පුළුවන් නම් දෙතුන් පාරක් බලන්න. එතකොට ඔයගොල්ලන්ට පහසුවෙන් මේකේ තියෙනවා ඔළුවට යනවා. ඊට අමතරව දුවල පුතාලා තමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා icon එක තියෙනවා click කරලා subscribe කරන්න. එතකොට මම දාන අලුත් videos ඔයගොල්ලන්ට පහසුවෙන් නරඹන්න පුළුවන් වෙනවා. හරි. අපි පාඩමට යමු. දැන් මේකේ කාණ්ඩ කීපයක් තියෙනවා පුතේ. දැන් P ගුණ ගැන කතා කරද්දී 13 වෙනි කාණ්ඩේ, 14 වෙනි කාණ්ඩේ, 15 වෙනි කාණ්ඩේ, 16 වෙනි කාණ්ඩේ, 17 වෙනි කාණ්ඩේ, 18 වෙනි කාණ්ඩේ. හරිද? කාණ්ඩ කීපයක් තියෙනවා. ඉස්සලාම මම මේ කතා කරන්න 13 වෙනි කාණ්ඩේ සම්බන්ධයෙන් 13 කාණ්ඩේ මුල්ද්‍රව්‍ය ගැන කතා කරද්දී ඉස්සෙල්ලා අපිට කතා කරන්න පුළුවන් බෝරෝන් සම්බන්ධයෙන්. අපි දන්නවා මේකේ මුල්ද්‍රව්‍ය කීයක් තියෙනවද පල්ලෙහාට? බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්දියම්, තැලියම්. ඒතර අපිට කාණ්ඩයක් විතර පල්ලෙහාට යද්දි පුතේ එයාගේ ඒ කාණ්ඩින මුල්ද්‍රව්‍ය ටික අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒ කාණ්ඩින මුල්ද්‍රව්‍ය ටික කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ ටික පාඩම් කරගන්න ඕන. දැන් බෝරෝන් ගද්දී බෝරෝන් කියන්නේ පුතේ ලෝහාලෝහයක්. ඊට අමතරව බෝරෝන් සංයෝගී බොහොමයක් අපි දන්නවා සහසංයෝගී සංයෝග. හරිද? ඊට පස්සේ අපි ඇලුමිනියම් ගැන කතා කරොත් ඇලුමිනියම් කියලා කියන්නේ උභයගුණී ලක්ෂණ සහිත ලෝහයක්. හරිද? ඇලුමිනියම් කියලා කියන්නේ උභයගුණී ලක්ෂණ සහිත ලෝහයක්. ඊට අමතරව ගැලියම්, ඉන්දියම්, තැලියම් ගැන කතා කරොත් මේ මූලද්‍රව්‍ය තුන ලෝහ මූලද්‍රව්‍ය තුනක්. ඊට අමතරව මේ බෝරෝන් ගැන අපි කතා කරන්නේ. බෝරෝන් සිලිකන් ඔයගොල්ලෝ බලන්න ආවර්තව වගේ විකර්ණයක් විතර තමයි තියෙන්නේ. එතන මේ මූලද්‍රව්‍ය දෙක විකර්ණ සම්බන්ධතාවයක් දක්වනවා. ඒ කියන්නේ බොහෝ දුරට රසායනික ලක්ෂණ මේ දෙන්නගේ සමානයි. හරිද? ඒ කියන්නේ ප්‍රතික්‍රියා ගත්තොත් එම් බොහෝ දුරට සමානයි. ඒක නිසා මේ දෙන්නගේ ප්‍රබල විකර්ණ සම්බන්ධතාවයක් දක්වනවා. ඊට අමතරව ඔක්සිකරණ අවස්ථාව ගැන කතා කරොත් මේ 13 වෙනි කාණ්ඩේ මුල්ද්‍රව්‍ය මේගොල්ලෝ ඔක්සිකරණගේ පුතේ ධන තුනක් විදියට අපිට කියන්න පුළුවන්. ඊට අමතරව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේගොල්ලන්ගේ අන්තිමට ඉවර වෙන්නේ ns2np1 විදියට. ns2np1 විදියට. හරිද? ලෝහ කාර්යය ගත්තොත් එහෙම දැන් අපි ලෝහ විදියට සලකන්නේ කවුද? ගැලියම්, ඉන්දියම්, තැලියම්නේ. ඒක නිසා ලෝහ කාර්යය අර්ථ දක්වන්න වෙන්නේ මේ ගැලියම්, ඉන්දියම්, තැලියම්, ඇලුමිනියම් වලට මේ ටිකට අදාළව. හරිද? මේ ලෝහයි උභයගුණී ලක්ෂණ තියෙන ලෝහයකටයි අදාළව. මේ විදියට ලෝහ කාර්යය වැඩි වීමක් සිද්ධ වෙනවා. ඊට හේතුව තමයි කවච ගාන වැඩි වෙනවා. කවච ගාන වැඩි වෙද්දී ලෝහ කාර්යය වැඩි වීමක් දක්වන්න ලැබෙනවා. ඊට අමතරව අපි කතා කරොත් එහෙම ද්‍රවාංකය ගැන. ද්‍රවාංක මෙන්න මේ විදිහට විචලන වෙනවා. ඔයගොල්ලෝ හිතන්න එපා බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්දියම්, තැලියම් විදිහට වැඩි වෙනවා කියලා. නෑ බලන්න. ගැලියම්, ඉන්දියම්, තැලියම් කියලා කියන්නේ තුන්දෙනා ලෝහ නිසා ඒ තුන්දෙනාගේ වැඩි වෙනවා මේ විදිහට ගැලියම්, ඉන්දියම්, තැලියම් කියන පිළිවෙලට. ඊට අමතරව ඇලුමිනියම්, බෝරෝන් දෙන්නගෙන් වැඩිම පෙන්වන්නේ බෝරෝන්. කියන්නේ මේ සියලුම මුල්ද්‍රව්‍ය අතරින් ගත්තොත් එහෙම වැඩිම ද්‍රවාංකයක් පෙන්වන්නේ බෝරෝන්. හරිද? ඊට පස්සේ සහසංයෝගයක් ගැන කතා කරොත් එහෙම සහසංයෝගය අපිට කියන්න පුළුවන් මේ විදිහට බෝරෝන්, ගැලියම්, ඇලුමිනියම්, ඉන්දියම්, තැලියම්. ඒතකොට මෙතන පුතේ පොඩි විපර්යාසයක් වෙලා තියෙනවා. හේතුව මෙතන පොඩි වෙනස්කමක් වෙලා තියෙනවා. සාමාන්‍ය ඇලුමිනියම්ට වඩා ගැලියම් වැඩි වෙනකොට කියලා ඔයගොල්ලෝ හිතයි. හැබැයි මෙතන ඇලුමිනියම්ට වඩා ගැලියම් අඩු වෙලා තියෙනවා. හරිද? සහසංයෝගය ඇලුමිනියම්ට වඩා ගැලියම් වල අඩු වෙලා තියෙනවා. ඊට අමතරව අපි කතා කරොත් එහෙම දැන් අපි කතා කරොත් එහෙම 13 වෙනි කාණ්ඩේ ඉන්න මුල්ද්‍රව්‍ය ගැන එක් මුල්ද්‍රව්‍ය ගැන අපි කතා කරමු. ඇලුමිනියම් ගැන ඉස්සෙල්ලාම කතා කරොත් එහෙම ඇලුමිනියම් වාතයට එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හේතුව එයා වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ ඇලුමිනියම් මත
ස්තරයක් හදලා තියෙන්නේ. ඒ කියන්නේ පටලයක් හදාගෙන තියෙන්නේ. ඇලුමිනියම් ඔක්සයිඩ් පටලයක් තියෙනවා ඇලුමිනියම් වල. ඒක නිසා යා තවදුරටත් වාතයක ප්‍රතික්‍රියා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා ඒ කියන්නේ ඇලුමිනියම් ගත්තොත් එහෙම එයාගේ මතු පිට පටලයක් තියෙනවා ඇලුමිනියම් ඔක්සයිඩ් පටලයක්. ඒක නිසා තවදුරටත් වාතය සමග ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන මේ විදිහට ඇලුමිනියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා Al2O3 හදනවා. මේ ප්‍රතික්‍රියා එක මතක තියාගන්න. හැලජන් අපි X කියලා සංකේතවත් කරොත් මේ විදිහට හැලජන් එක ප්‍රතික්‍රියාවක් දක්වනවා. නයිට්‍රජන් එක ගත්තොත් එහෙම ඇලුමිනියම් නයිට්‍රජන් සමගත් මේ විදිහට ප්‍රතික්‍රියාවක් දක්වනවා. ඊට අමතරව කියනවා පළමු දෙවන කාණ්ඩවල මුල් ද්‍රව්‍යයට සාපේක්ෂව ඇලුමිනියම් ප්‍රතික්‍රියාශීලී බවින් අඩුයිලු. ඒකට හේතුව දන්නවා මොකද දැන් පළවෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍යයක් ගත්තොත් එහෙම පළවෙනි ඉලෙක්ට්‍රෝන පිට කරාට පස්සේ හරි. එයාට අයනයක් හදන්න පුළුවන්. හැබැයි දෙවෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍යයක් ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරාට පස්සේ හරි. හැබැයි තුන්වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍යයක් ගත්තොත් ඒ කියන්නේ 13 වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍යයක් ගත්තොත් මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරන්න ඕන. හරිද? මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරන්න ඕන. ඒක නිසා තමයි මෙයාගේ ප්‍රතික්‍රියාශීලී බව අඩුයි කියලා කිය පළවෙනි දෙවෙනි කාණ්ඩ වලට සාපේක්ෂව. අපි දන්නවා කාණ්ඩයක් පහළට යද්දී අරය වැඩි වෙනවා වගේම ආවර්තයක් දිගේ දකුණට යද්දී අරය අඩුවීමක් දක්වන්න ලැබෙනවා. හරිද? ඇලුමිනියම් අම්ල හා භස්ම සමග ප්‍රතික්‍රියා කරනවා. ඇලුමිනියම් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරනවා භස්ම එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඇලුමිනියම් අම්ල එක්ක ප්‍රතික්‍රියා කළා මේ විදිහට ඇලුමිනියම් ක්ලෝරයිඩ් හදලා හයිඩ්‍රජන් වායු පිට කරනවා. ඊට අමතරව ඇලුමිනියම් භස්ම එක්ක ප්‍රතික්‍රියා කරලා මේ විදිහට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඇලුමිනියම් වැඩිපුර භස්ම එක්ක දිය වෙනවා. ඒ කියන්නේ මම මේ ඊළඟට කතා කරන්නම් ඇලුමිනියම් භාෂ්මික මාධ්‍යයේදී භස්ම අපි සල්පයක් දැම්මොත් එහෙම එයා අවක්ෂේප වෙලා වැඩිපුර භස්ම වල දියවීමක් දක්වන්න ලැබෙනවා මේ විදිහට. හරිද? ඊට අමතරව හයිඩ්‍රජන් වායු පිට කරනවා. ඇලුමිනියම් අයන ජලීය ද්‍රාවණවලදී ආම්ලික ස්වභාවයක් දක්වනවා. මේක විශේෂ කරුණක්. ඇලුමිනියම් අයන ජලීය ද්‍රාවණවලදී ආම්ලික ස්වභාවයක් දක්වනවා. ඒක වෙන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම අපි දන්නවා සාමාන්‍යයෙන් ඇලුමිනියම් ජල අණු එක්ක මේ විදිහට සංඝ සංකීර්ණයක් හදාගෙන ඉන්නේ. ජල අණු එක්ක සංඝ සංකීර්ණයක් හදාගෙන ඉන්නේ. මේ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් මේ විදිහට මේ H2O මෙතනින් H+ එකක් ගන්නවා. H+ එකක් අරගෙන H2+ හදනවා. ඊට අමතරව මෙතනින් හැදෙන සංකීර්ණයක් තියෙනවනේ. මේ සංකීර්ණ තවදුරටත් ජලයක ප්‍රතික්‍රියා කරලා මේ විදිහට ප්‍රතිවර්තව තව ජල අණුවක් ලබා දෙනවා. හරිද? තව ජල අණුවක් මේ කියන්නේ තව ජල අණුත් එක්ක ප්‍රතික්‍රියා කරලා තව H2+ අණුවක් ලබා දෙනවා. තව H2+ අණුවක් ලබා දෙනවා. එතකොට මේ විදිහට අපිට ලියන්න පුළුවන් ඇලුමිනියම් ජලීය ද්‍රාවණයේදී ආම්ලික ස්වභාවයක් දක්වන විදිය. ඒ කියන්නේ ඇලුමිනියම් ජලීය ද්‍රාවණයක තිබ්බොත් මේ විදිහට මේ අයනේ නතර වෙන්නේ නැහැ. ඒ අයනේ තවදුරටත් අම්ල මේ මොකද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ විදිහට ආම්ලික ස්වභාවයක් නිරූපණය කරනවා. ඇලුමිනියම් OH- සමග ප්‍රතික්‍රියාව ඇලුමිනියම් OH- එක ප්‍රතික්‍රියා කරලා කියන්නේ භස්ම එක ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඊට අමතරව වැඩිපුර මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර OH- එක ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? වැඩිපුර OH- එක ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ වගේ සංකීර්ණයක් හදනවා. ඒ කියන්නේ වැඩිපුර OH- වල ඇලුමිනියම් දියවීමක් අපිට දක්නන්න ලැබෙනවා. හරි ඊළඟට කතා කරොත් එහෙම මේක කියනවා 13 කාණ්ඩයේ බොහෝ සහසංයුග සංයෝග සතුව අසම්පූර්ණ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයක් තියෙනවා. ඒකට හේතුව තමයි පුතේ දැන් 13 වෙනි කාණ්ඩයේ අවසන් කවචින ඉලෙක්ට්‍රෝන 3යිනේ. ඒක නිසා මේගොල්ලෝ බොහෝ වෙලාවට අසම්පූර්ණ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයක් තමයි දරන්නේ. ඒක නිසා මේවට ලුයිස් අම්ල විදියට ක්‍රියා කරන්න පුළුවන්. හරිද? ලුයිස් අම්ල විදියට ක්‍රියා කරන්න පුළුවන්. අපි දන්නවා pH වල උගන්වනවා ලුයිස් අම්ල වාදය. එතනින් ඔයගලන්ට දැනගන්න පුළුවන් ලුයිස් අම්ලයක් කියන්නේ කවුද කියලා. ඒක නිසා මේ බොහෝ වෙලාවට 13 වෙනි කාණ්ඩේ සහසංයුග සංයෝග වලට ලුයිස් අම්ල විදියට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම මේවා ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග කියලා හඳුන්වනවා. හේතුව තමයි මේගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන ඌණයි. හරිද? ඉලෙක්ට්‍රෝන ඌණ ප්‍රභේද. ඒක නිසා මේගොල්ලෝ ක්‍රියා කරනවා ලුයිස් අම්ල විදියට. අපි Al2Cl6 වල view එක බලමු. එයා හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ AlCl3 අණු දෙකක් මෙන්න මේ විදිහට දිවි අවයවයක් කියලා මෙයාට හඳුන්වනවා. හේතුව තමයි
AlCl3 කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන අණු සංයෝගයක්. මෙන්න මේ විදිහට ක්ලෝරින් වලින් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීමක් සිදු වෙලා තිනවා. මෙතන ක්ලෝරින් වලින් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීමක් සිදු වෙලා තිනවා ඇලුමිනියම් වලට. ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරලා මේ විදිහට Al2Cl6 කියන විභවය හදලා තියෙනවා. මේ කියනවා බෝරෝන් හා ඇලුමිනියම් වල අසම්පූර්ණ අෂ්ටක සහිත සංයෝග වායු අවස්ථාවේදී දිවි අවයවික සාධනවා කියලා මේ දාලා තියෙන ඇලුමිනියම් වලට අදාළ ව්‍යුහය. ඇලුමිනියම් වලට අදාළ ව්‍යුහය. ඒ කියන්නේ Al2Cl6 වලට අදාළ ව්‍යුහය. හරි. ඊළඟට අපි කතා කරමු 14 වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍යය. ඒතර මම කලින් දැන් අපි කතා කරලා ඉවරයි 13 වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍යය. දැන් 14 වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍ය වලට ගියොත් එහෙම අපි දන්නවා පුතේ කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ් මේ ටික තමයි තියෙන 14 වෙනි කාණ්ඩේ. එතන මේ කාබන්, සිලිකන්, ජර්මේනියම් කියන තුන් දෙනා සාසංජ බන්ධන ජාලයක් හදනවා. ඒ වගේම මේවට ඉහළ ද්‍රවාංක පවතිනවා. කාබන් ගැන කතා කරොත් එහෙම කාබන් කියලා කියන්නේ අලෝහයක්. සිලිකන්, ජර්මේනියම් කියන දෙන්න ලෝහාලෝහ. ඊට අමතරව ටින්, ලෙඩ් කියන දෙන්න පුතේ අපි දන්නවා ලෝහ විදියට පවතිනවා. ඒතර ස්වභාවිකව හමුවන ඒ කියන්නේ ස්වභාවික කාබන් හමුවන ප්‍රභේද ගත්තොත් එහෙම මොනවද කියලා? කියන්නේ ස්වභාවික කාබන් අපිට හම්බෙන්නේ මොන ප්‍රභේද වලින්ද? ගල් අඟුරු, බොර තෙල්, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වලින් අපිට කාබන් හම්බ වෙනවා. ඒ වගේම කැල්සයිට් කියලා කියන පුතේ කැල්සියම් කාබනේට්, මැග්නසයිට්, මැග්නීසියම් කාබනේට්, ඩොලමයිට් මේ වලින් අපිට කාබන් හම්බ වෙනවා. මේවා තමයි පුතේ ස්වභාවික කාබන් හම්බෙන ප්‍රභේද. ඊළඟට කතා කරොත් එහෙම කාබන් වල බහුරූපී ආකාර අපේ සිලබස් එකේ කතා කරන තුනක් ගැන මිනිරන්, දියමන්ති, ෆ්ලොරින් මේ ආකාරයෙන් තමයි කතා කරන්නේ. මේ ආකාර තුන ගැන තමයි කතා කරන්නේ. අපි සිලිකන්, ජර්මේනියම් ගැන කතා කරොත් එහෙම පොඩ්ඩක් මේ සිලිකන්, ජර්මේනියම් කියන දෙන්න අර්ධ සන්නායක කර්මාන්තෙත් භාවිතයට ගන්නවා. ඒ වගේම මේ සිලිකන් කියන එක්කෙනා අකාබනික බහු අවයවික කර්මාන්තයේදී භාවිතයට ගන්නවා. මේ විශේෂ කරුණු MCQ එකක් වගේ අහන්න පුළුවන්. මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් එහෙම අපිට ලියන්න පුළුවන් අවසානයේට මෙහෙම NS2np2 විදියට ලියන්න පුළුවන්. ලෝහකාරය ගැන කතා කරොත් එහෙම ලෝහයේ ඉන්නේ දෙන්නයි ටින්, ලෙඩ්. මේ දෙන්නගේ මේ විදිහට ලෝහකාරය විචලනය වෙනවා. ටින් වලට වඩා ලෙඩ් වලට වැඩි. ඊට අමතරව සාසංජාරය ගැන කතා කරොත් එහෙම කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ් විදිහට මේ විදිහට විචලන වීමක් දක්වන්න ලැබෙනවා. මොකද කවච ගාන වැඩි වෙන නිසා. ද්‍රවාංග ගැන කතා කරොත් එහෙම ටින්, ලෙඩ් කියන දෙන්න මේ විදිහට විචලනය වෙනවා. ඊට අමතරව කාබන් වල වැඩිම ඊට පස්සේ තමයි සිලිකන් වල ඊට පස්සේ තමයි ජර්මේනියම් වල. හරිද? කාබන් වල තමයි වැඩිම ද්‍රවාංග තාපාංග පවතින්නේ. ඊළඟට කතා කරොත් එහෙම දියමන්ති, මිනරන් ගැන මේ දෙන්න පුතේ සම්පාරමාණුක දැලිස් වලින් යුක්ත වෙනවා. දියමන්ති, මිනරන් කියන දෙන්න. අපි ඊළඟට දියමන්ති ගැන කතා කරොත් මේ විශේෂයෙන් මේ දියමන්ති කියන එක නා ඝනාකාර ස්පටික ව්‍යුහයක්. ඒතර මේ දියමන්ති වල තියෙන කාබන් පරමාණු ගැන කතා කරොත් ඒවා sp3 මුහුම්කරණය වෙච්ච කාබන් පරමාණු. ඒ වගේම ඒගොල්ලන්ගේ හැඩය ගත්තොත් එහෙම චතුස්තලීය හැඩයක් දරනවා. ඒ වගේම දියමන්ති වල දැලිසිය වඩාත්ම ශක්තිමත්ම ව්‍යුහය කියලා මෙතන හඳුන්වනවා. හරිද? ඒ කියන්නේ දියමන්ති වල දැලිසිය ගැන කතා කරොත් එහෙම වඩාත්ම ශක්තිමත් ව්‍යුහයක් තියෙන දියමන්ති වලට. ඊට පස්සේ අපි මිනරන් ගැන කතා කරොත් එහෙම මිනරන් වල තියෙන කාබන් කොහොමද කියලා තියෙන්නේ ගත්තොත් එහෙම නැත්නම් මිනරන් හැදලා තියෙන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම අට්ටි ගැසුණු ද්විමාන කාබන් ස්තර වලින් තමයි මේ මිනරන් හැදලා තියෙන්නේ. මේගොල්ලන්ගේ කාබන් පීටලා තියෙන්නේ sp2 මුහුම් කාබන් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේ කාබන් වල හැඩය ගත්තොත් එහෙම තලී ත්‍රිකෝණාකාර හැඩයක් තමයි තියෙන්නේ. මේ මිනරන් විද්‍යුත් සන්නායකයක් විදිහට තාප සන්නායක විදිහට හැසිරෙන හේතුව තමයි මේ මිනරන් වල තියෙනවා පුතේ විස්ථානගත ඉලෙක්ට්‍රෝන. හරිද? විස්ථානගත වෙච්ච ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒක නිසා මෙයා විද්‍යුත් සන්නායකයක් තාප සන්නායකයක් විදිහට හැසිරෙනවා. ඒ වගේම මේ මිනරන් වල ස්තර අතර අන්තර්ක්‍රියා දුර්වල නිසා මිනරන් හොඳ ලීසි ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ මිනරන් වල ස්තර විදිහට තියෙන්නේ. මේ කිව්වේ අපි අට්ටි ගැසුණු ද්විමාන කාබන් ස්තර වලින් තියෙන්නේ කියලා. මේ ස්තර අතර තියෙන අන්තර්ක්‍රියා දුර්වලයි. ඒක නිසා මිනරන් හොඳ ලීසි ද්‍රව්‍යයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ අපි දන්නවා මිනරන් වල කාබන් වලට දිගට වඩා දියමන්ති වල කාබන් දිග වැඩි. මිනරන් වල කාබන් දිග 141ක් වෙද්දී දියමන්ති වල 154ක් වගේ අගයක් ගන්නවා.
ඊට පස්සේ අපි කතා කරොත් එහෙම ෆුලරින් ගැන. ෆුලරින් ගත්තොත් එහෙම ෆුලරින් කාබන් පරමාණු ගෝලාකාරව එකිනෙකට සම්බන්ධ වෙලා තමයි ෆ්ලෝරින් කියන එක හැදලා තියෙන්නේ. අපි මේගොල්ලන්ගේ ව්‍යුහයන් ගැන සලකලා බලුවොත් එහෙම මේ තියෙන්නේ කවුද? sp2 මුහුම්කරණය වෙච්ච මිනරල්. මේ විදිහට තමයි තියෙන්නේ විස්ථානගත ෆයි කාක්ෂික මේ විදිහට තියෙනවා. මේ තියෙන්නේ පුතේ sp2 මුහුම්කරණය වෙච්ච කාබන් වලින් සමන්විත වෙන මිනරල්. කොහොමද ඒගොල්ලෝ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පළවෙනිට අපි නිරූපණය කරන්න පුළුවන් මේ ස්තර විදිහට තියෙන්නේ එයා එන මිනරල්. මේ තියෙන්නේ දියමන්ති, මේ තියෙන්නේ ගෝලාකාර හැඩත තියෙන ෆුලරින්. හරි. අපි යන කතා කරොත් එහෙම කාබන් මොනොක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් ගැන. ඉස්සෙල්ලා අපි කාබන් මොනොක්සයිඩ් ගැන කතා කරොත් එහෙම කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ අවර්ණ ගන්ධයකින් තොර ඊතා විෂ වායුවක්. හරිද? හොඳට මතක තියාගන්න ඊතා විෂ වායුවක්. මේ කාබන් ඩයොක්සයිඩ් වල කාබන් ඔක්සිජන් බන්ධන දිග ගත්තොත් එහෙම ඊට වඩා වැඩි සාමාන්‍යයෙන් දර්ශීය කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයක දිග. ඒ කියන්නේ මෙයාට තියෙන්නේ ත්‍රිත්ව බන්ධනයක් වගේ ව්‍යුහයක් එන්න ඕනේ. ඇයි ඒ? සාමාන්‍යයෙන් කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයටත් වඩා මෙයාගේ දිග අඩුයි කියන එකේ තේරුම මෙයාට තියෙන්න ඕනේ ඒ වගේ ව්‍යුහයක්. මෙයාගේ ලුයිස් ගැන කතා කරොත් එහෙනම් මෙන්න මේ විදිහට අපිට හඳුනන්න පුළුවන්. මේ තියෙන ත්‍රිත්ව බන්ධනයකින් යුක්ත වෙනවා. මේ කාබන් ඔක්සිජන් ත්‍රිත්ව බන්ධනයකින් යුක්ත වෙනවා. එහෙනම් හරියට කාබන් මොනොක්සයිඩ් වල කාබන් ඔක්සිජන් දිගට වඩා වැඩි වෙනවා සාමාන්‍ය බන්ධනයක තියෙන කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයක දිග. ඊට වඩා වැඩි වෙනවා සාමාන්‍ය බන්ධනයක තියෙන කාබන් ඔක්සිජන් තනි බන්ධනයක දිග. මේ කාබන් මොනොක්සයිඩ් ගත්තොත් එහෙම මෙයා බොහෝ උත්ප්‍රේරක ක්‍රියා සඳහා වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මේ කාබන් පරමාණු මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල තමයි ඒකට හේතු වෙන්නේ. මේ කාබන් පරමාණු තියෙන මේ කාබන් පරමාණු මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල නිසා මෙයා බොහෝ උත්ප්‍රේරක ක්‍රියා සඳහා භාවිත කරනවා. ඒ වගේම මෙයා පාවිච්චි කරනවා යකඩ නිෂ්පාදනයේදී ඔක්සිහාරකයක් විදිහට පාවිච්චි කරනවා. මේක ඔයගොල්ලෝ කර්මාන්ත රසායන ඉගෙන ගන්නවා කොහොමද කාබන් මොනොක්සයිඩ් ඔක්සිහාරකයක් විදිහට ක්‍රියා කරන්නේ කියලා. ඊළඟට අපි කතා කරොත් එහෙම දැන් කාබන් මොනොක්සයිඩ් ගැන කතා කරා. කාබන් ඩයොක්සයිඩ් ගැන කතා කරොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් වල ව්‍යුහය මේ විදිහට අපිට අඳින්න පුළුවන්. රේඛීය ව්‍යුහයක් තියෙන්නේ. පහළ උෂ්ණත්වවලදී හෝ අධික පීඩනවලදී කාබන් ඩයොක්සයිඩ් ඝනීභවනය වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව වියලි අයිස් ගැන කතා කරොත් එහෙම ඒ කියන්නේ ඝන කාබන් ඩයොක්සයිඩ් ගැන කතා කරොත් ඝන කාබන් ඩයොක්සයිඩ් ඌර්ධ පාතනය වෙලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. මෙයාගේ භාවිත ගැන කතා කරොත් එහෙම මෙයා ආහාර කර්මාන්තයේදී හිමායන කාරකයක් විදිහට කෘත්‍රිම වැසි ඇති කිරීමටත් භාවිතා කරනවා. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම කාබන් වල ඔක්සෝ අම්ල ගැන. කාබන් වල ඔක්සෝ අම්ලයක් තමයි කාබනික් අම්ලය කියලා කියන්නේ H2CO3. මේ H2CO3 කියලා කියන්නේ ඉතාමත් දුබල අම්ලයක්. ඒ කියන්නේ මේ විදිහට කොහොමද කාබනික් අම්ලය හැදෙන්නේ? CO2 ජලයේ දිය වෙලා තමයි මේ විදිහට ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් මේක ජලයේ හැදෙන්නේ කාබනික් අම්ලය. මෙයාට විඝටන දෙකක් තියෙනවා. ඒ විඝටන දෙකෙන් ප්‍රතිවර්ත විඝටන දෙකක් මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. ඊට කලින් අපි ව්‍යුහය මේ විදිහට අඳින්න පුළුවන් H2CO3 වල මේ විදිහට ව්‍යුහය අඳින්න පුළුවන්. මෙයාගේ විඝටන දෙක ගත්තොත් එහෙම H2CO3 වල මෙන්න මේ විදිහට ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයා බ්‍රොන්ස්ටඩ් ආම්ලය මෙයා බ්‍රොන්ස්ටඩ් භස්ම විදිහට ක්‍රියා කරලා ඔයගොල්ලෝ මේක pH වල ඉගෙන ගන්නවා. මෙයා H+ එකක් දෙනවා ජලය H+ එක ප්‍රතිග්‍රහණය කර ගන්නවා. ඒතර හැදෙනවා HCO3 H2O+. ඊට පස්සේ මේ HCO3- කියන එක කෙනා තවදුරටත් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ විදිහට ප්‍රතිවර්තව කාබනේට් අයනයි H+ ජලයට ලබා දීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ කාබනික් අම්ලය භස්මයක ප්‍රතික්‍රියාව ගැන කතා කරොත් එහෙම නැත්නම් CO2 භස්මයක ප්‍රතික්‍රියාව ගැන කතා කරොත් එහෙම CO2 භස්මයක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා සෝඩියම් කාබනේට් ජලය. සෝඩියම් කාබනේට් ජලය හැදෙනවා. මේ සෝඩියම් කාබනේට් එක වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. සෝඩියම් බයිකාබනේට් නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම 15 වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍ය ගැන. 15 වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍ය ගැන කතා කරොත් එහෙම මෙයාලගේ ලෝහක ගුණ කතා කරොත් ඉස්සලම කාණ්ඩේ පහළට වැඩිවීමක් දක්නට ලැබෙනවා. 15 වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍ය වල ලෝහක ගුණ නයිට්‍රජන් ෆොස්ෆරස් කියන දෙන්නා අපි දන්නවා ලෝහ. ඊට අමතරව ඔක්සිකරණ අවස්ථා ගැන කතා කරොත් එහෙම මේගොල්ලන්ගේ ඔක්සිකරණ අවස්ථා ගොඩක් අපිට දක්නට ලැබෙනවා ඍණ 3 ඉඳන් ධන 5 දක්වා. ඊට අමතරව නයිට්‍රජන් ගැන කතා කරොත් එහෙම නයිට්‍රජන් කියලා කියන පුතේ ප්‍රබල තිත්ත බන්ධනයක් තියෙනවා.
ඒ නිසා මෙයා සාමාන්‍ය වායු ගෝලයේදී මේ ස්ථායි ස්වභාවයකින් දරන ඒක නිසා ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ මෙයත් එක්ක. කියන්නේ නයිට්‍රජන් එක හුඟක් වෙලාවට ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. හේතුව මෙයා ස්ථායි. මෙයාගේ ප්‍රබල තිත්ත බන්ධනයක් තියෙන නිසා මේ බන්ධනය කඩන්න අපි අමතර ශක්තියක් යොදවන්න ඕන. ඒක නිසා නයිට්‍රජන් වායු ගෝලයේදී ස්ථායි පවතිනවා. ඒ වගේම නයිට්‍රජන් ස්ථායි නිෂ්ක්‍රීය වායුවක් කියලා කියනවා. නිෂ්ක්‍රීය වායුවක් වෙන්න හේතුව තමයි ප්‍රබල තිත්ත බන්ධනය නිසා. හරිද? මේ ත්‍රිත්ව බන්ධනය කඩන්න ශක්තියක් යොදුවොත් ආයා ප්‍රතික්‍රියා වෙනවා. එතකොට පුළුවන්. පොස්පරස් ආසනික් ඇන්ටිමනි බිස්මත් ගැන කතා කරොත් එම කාණ්ඩය පහළට තියෙන ඒවා ඝන අස්ථායි පවතිනවා. ඒ වගේම මේගොල්ලන්ගේ සහසංජාරය ගැන කතා කරොත් එහෙම මේ විදිහට වැඩිවීමක් දක්වන්න ලැබෙනවා. නයිට්‍රජන් පොස්පරස් ආසනික් බිස්මත් ආසනික් ඇන්ටිමනි බිස්මත් මේ විදිහට කාණ්ඩය පහළට වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒතෝ කවච ගන්න වැඩි වෙන නිසා. ද්‍රවාංග තාපාංග ගැන කතා කරොත් එහෙම නයිට්‍රජන් පොස්පරස් ආසනික් ඇන්ටිමනි බිස්මත් මේ විදිහට තමයි වැඩි වෙන්නේ. ඊළඟට නයිට්‍රජන් වල රසායන ගැන කතා කරොත් එහෙම නයිට්‍රජන් වල තාපාංකය -195.8 සෙල්සියස් අගයක් ගන්නවා. ඊට අමතරව නයිට්‍රජන් ගැන කතා කරලා නයිට්‍රජන් අල්ප වශයෙන් තමයි ජලීය ද්‍රාව්‍ය වෙන්නේ. නයිට්‍රජන් මේ වගේ ප්‍රතික්‍රියා දක්වන්න ලැබෙනවා. නයිට්‍රජන් මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් නයිට්‍රයිට් හදනවා. මෙයා ප්‍රබල තත්ත්වයට තී ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. මේ මැග්නීසියම් නයිට්‍රයිට් ජලයේ දිය කරොත් මේ ඇමෝනියා පිට වෙනවා. හොඳ මතක තියාගන්න. මේ මැග්නීසියම් නයිට්‍රයිට් ජලයේ දිය කරොත් මේ ඇමෝනියා පිට වෙනවා. මේ ප්‍රතික්‍රියා ප්‍රබල තත්ත්වයට තමයි සිද්ධ වෙන්නේ. හේතුව තමයි N2 නිෂ්ක්‍රීය වායුවක් නිසා. එතකොට අකුණු ගැසීමේදී ස්වභාවික සිද්ධ වෙන මේ ක්‍රියාවලිය මේක අපි ඉගෙන ගන්නවා මේ පරිසරයේ පාඩම යටතේදී N2O2 එක ප්‍රතික්‍රියා කරලා NO හැදෙනවා. මේ NO2 සෑදීමක් නිර්මාණය වීමක් මෙතන දක්වන්න ලැබෙනවා. මේකට හේතුව සාමාන්‍ය අකුණු ගැසීම ක්‍රියාවලියදී වෙන්නේ N2O2 එක ප්‍රතික්‍රියා කරලා NO හැදෙනවා. NO අස්ථායි NO වායු ගෝලීය වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 සෑදීමක් තමයි වෙන්නේ. ඒක තමයි NO2 කියලා කෙලින්ම දාලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරොත් එම් ඔක්සිකරණ අවස්ථා සම්බන්ධයෙන් ඍණ 3 අපි කිව්වා ඍණ 3 ඉඳන් ධන 5 දක්වා ඔක්සිකරණ අවස්ථා දරනවා කියලා. ඍණ 3ට අදාළ ඇමෝනියා, ඍණ 2ට අදාළව ලියුවොත් එහෙම N2H4, ඍණ 1ට අදාළව ලියුවොත් එහෙම NH2OH, බිඳුවට අදාළව N2 අපි දන්නවා ඒක. ධන 1ට අදාළව අපි ලියුවොත් එහෙම N2O, ධන 2ට අදාළව ලියුවොත් එහෙම NO ඒක අස්ථායි. ධන 3ට අදාළව ලියුවොත් එහෙම N2O3, ධන 4ට අදාළව ලියුවොත් එහෙම NO2, ඊට අමතරව N2O4 කියලා තව එකක් ලියන්න පුළුවන්. ධන 5ට අදාළව දෙකක් තියෙනවා. HNO3, N2O5. ඒතර මේවා ටික හොඳට මතක තියාගන්න. හරිද? මොකද මේ විදියට ඔක්සිකරණ අංක වෙනස් වෙනවා ඍණ 3 ඉඳන් ධන 5 දක්වා. නයිට්‍රජන් වල ඔක්සි අම්ල ගැන කතා කරොත් එහෙම ඔක්සෝ අම්ල ගැන කතා කරොත් එහෙම නයිට්‍රස් අම්ලය කියලා කියන්නේ ඉතා අස්ථායි අම්ලයක්. ඒක නිසා මෙයා අපි කියනවා දුර්වල අම්ලයක් කියලා. ඒ වගේම අවර්ණයි. මෙයා සාමාන්‍යදී මේ විදිහට ඒ කියන්නේ මෙයාගේ ලුයිස් හෑන්ඩොත් මේ විදිහට අපිට අඳින්න පුළුවන්. මෙයා සාමාන්‍යයෙන් මේ විදිහට මේ විඝටනය වීමක් සිදු වෙනවා. හරි. ඒ කියන්නේ මෙයා අස්ථායි නිසා මේ විදිහට මෙයා විඝටනය වෙන HNO3 මේ ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් දක්වනවා. බලන්න HNO2 HNO3 NO බවට ද්විධාකරණ වීමක් සිදු වෙනවා. ඒ වගේම මේ NO කියන එක අස්ථායි NO වායු ගෝලීය ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා NO2 සෑදීමක් සිදු වෙනවා. මේ NO2 කියන එක්කෙනා රතු දුමුරු පැහැති වායුවක්. හොඳට මතක තියාගන්න NO2 කියන එක්කෙනා රතු දුමුරු පැහැති වායුවක්. ඒක අපිට NO2 වෙන් කරගන්න භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ NO2 වල විශේෂ ලක්ෂණයක්. රතු දුමුරු පැහැති වායුවක්. හරි පුතේ දැන් අපි කතා කරොත් එම් නයිට්‍රික් අම්ලය ගැන. කලින් අපි නයිට්‍රස් අම්ලය ගැන කතා කරා. මෙයා උපද්‍රවකාරී තෛල මිද්‍රවයක්. ඒ වගේම මෙයා ප්‍රබල ඔක්සිකාරකයක්. ඒ කියන්නේ තව කෙනෙක් ඔක්සිකරණය කරන්න පුළුවන් කෙනෙක්. මෙයාගේ ව්‍යුහය ගත්තොත් එම් ලුයිස් ව්‍යුහය ගත්තොත් එම් මේ විදිහට සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අපිට අඳින්න පුළුවන්. මෙයාගේ ඔක්සිජන් වල ඍණ ආරෝපණය මෙන්න මේ ඔක්සිජන් පරමාණු අතර මේ විදිහට විස්ථානගත වීමක් සිද්ධ වෙනවා. හරිද? මේ විදිහට අපිට ලුයිස් ව්‍යුහය අඳින්න පුළුවන්. මෙයාගේ සම්ප්‍රයුක්ත ව්‍යුහ. මෙයා ආලෝක ප්‍රේරක වියෝජන හේතුවෙන් HNO3 මේ විදිහට වියෝජනය වෙනවා. NO2 O2 ජලයේ විදිහට. ඒක නිසා තමයි සාන්ද්‍ර නයිට්‍රික් දුමුරු පැහැති බෝතල් වල ගබඩා කරලා තියන්නේ. හේතුව තමයි නැත්තම් ආලෝක ප්‍රේරක වියෝජන හේතුවෙන්
මෙයා NO2 O2 බවට පත් වෙලා ඊට අමතරව ජලයේ සෑදීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් එimhe නයිට්‍රික් අම්ලයේ ඔක්සිකාරක ප්‍රතික්‍රියා ගැන. ඒ කියන්නේ ඔක්සිකාරක ප්‍රතික්‍රියා කියලා කියන්නේ මෙයා කවුරු බවට පත් වෙන්නේ බලමු මෙතන ලියලා තියෙනවා මැග්නීසියම් තනුක නයිට්‍රික් එක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් නයිට්‍රේට් හයිඩ්‍රජන් වායුව සෑදීමක් සිදු කරනවා. එතකොට මේකේ හයිඩ්‍රජන් ධනයක බිඳුව බවට පත් වෙලා තියෙනවා. ඒතර හයිඩ්‍රජන් ධනයක බිඳුව බවට පත් වෙලා කියන එකේ තේරුම මොකද්ද? නැත්නම් මෙතන හයිඩ්‍රජන් දෙකක් ගත්තොත් එimhe හයිඩ්‍රජන් ධන දෙකක් බිඳුව බවට පත් වෙලා තියෙනවා. ඒතර මොකද්ද වෙලා තියෙන්නේ? ඔක්සිහරණය වෙලා. හරිද? ඔක්සිහරණය වෙලා. නයිට්‍රික් ඔක්සිහරණය වෙලා එන අය ක්‍රියා කරලා තියෙන ඔක්සිකාරකයක් විදිහට. මැග්නීසියම් තනුක නයිට්‍රික් සාන්ද්‍ර නයිට්‍රික් එක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් නයිට්‍රේට් අමතරව NO2 සෑදීමක් සිද්ධ වෙනවා. මේ ප්‍රතික්‍රියාව හොඳට මතක තියාගන්න ඈ. නෝට් ඩවුන් කරගන්න. කොපර් තනුක නයිට්‍රික් එක ප්‍රතික්‍රියා කරලා මේ විදිහට කොපර් නයිට්‍රේට් NO ජලයේ සෑදීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව සාන්ද්‍ර නයිට්‍රික් එක ප්‍රතික්‍රියා කරොත් කොපර් මේ විදිහට NO2 සෑදීමක් සිද්ධ වෙනවා. කාබන් සාන්ද්‍ර නයිට්‍රික් එක ප්‍රතික්‍රියා කරලා මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් NO2 හදනවා. ඊට අමතරව සල්ෆර් සාන්ද්‍ර නයිට්‍රික් එක ප්‍රතික්‍රියා කරලා මේ විදිහට සල්ෆියුරික් NO2 සෑදීමක් දක්නට ලැබෙනවා. ඇමෝනියා හා ඇමෝනියම් ලවණ. ඇමෝනියයි ඇමෝනියම් ලවණ ගැන කතා කරොත් අපි ඉස්සෙල්ලාම ඇමෝනියා ගැන කතා කරොත් ඇමෝනියා කියලා කියන්නේ ලාක්ෂණික ප්‍රබල ගන්ධයක් තියෙන අවර්ණ වායුවක්. මෙයාට ප්‍රබල ගන්ධයක් තියෙනවා. ඒ වගේම ඇමෝනියා කියලා කියන්නේ බාෂ්මික වායුවක්. අපි දන්නවා මෙයා ජලයේ ද්‍රාව්‍ය වෙනවා. බාෂ්මිකයි. ඒ වගේම මෙයා ජලයේ ද්‍රාව්‍ය වෙලා දිය වෙලා මොකද වෙන්නේ මෙන්න මේ වගේ සමෘද්ධ ප්‍රතික්‍රියාවක් දක්වනවා. මොකද මෙයා දුබල බාෂ්මයක් නිසා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදීම සිදු වෙනවා. මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල බාෂ්මයක්. මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මේ විදිහට ආංශික විකරණය වීමක් සිදු වෙන ඇමෝනියම් අයනය OH- බවට. මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා තියෙන තනුක සල්ෆරික් එක මෙන්න මේ විදිහට ඇමෝනියම් ක්ලෝරයිඩ් නෙමෙයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක සල්ෆරික් එක ප්‍රතික්‍රියා කරලා පස්සේ ඇමෝනියම් සල්ෆේට් ජලයේ සෑදීමක් සිද්ධ මෙතන දක්වන්න ලැබෙනවා අපිට. ඊට අමතරව ඇමෝනියම් ලවණ ක්ෂාර සමප්‍රතික්‍රියා. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න පුතේ ඇමෝනියම් ලවණ හඳුනා ගන්න වෙන ප්‍රතික්‍රියාව තමයි ඇමෝනියම් ලවණ හඳුනා ගන්න මොකද කරන්නේ? එයාට අපි දානවා ක්ෂාරයක්. ඒ කියන්නේ බෂ්මයක් දැම්මොත් එහෙම එයා ඇමෝනියා පිට කරනවා. මේ ඇමෝනියා සාන්ද්‍ර HCl තවරපු වීදුරු කූරකට ලං කරොත් එහෙම ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන සුදු දුමාරයක් අපිට දක්නට ලැබෙනවා. හරි නේද? ඊට පස්සේ අපි කතා කරොත් එහෙම ඇමෝනියා වල ප්‍රතික්‍රියා මේ ඇමෝනියා වැඩිපුර ඇමෝනියා ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා N2 ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන දෙන්න. ඊට අමතරව වැඩිපුර ක්ලෝරින් දැම්මොත් එහෙම වැඩිපුර ඇමෝනියා දැම්මොත් මේ වගේ ප්‍රතිඵල හැදෙද්දී වැඩිපුර ක්ලෝරින් දැම්මොත් ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල දෙකක් තමයි හැදෙන්නේ. HCl NCl3. මේ NCl3 ගැන කතා කරොත් එහෙම එයා ජලයේ මේ විදිහට ජල විච්ඡේදනය වෙලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් HOCl සෑදීමක් සිදු වෙනවා. මේ NCl වල ප්‍රයෝජන දෙයක් ගැන කතා කරොත් දැන් NCl ගැන කතා කරොත් NCl3 ගැන කතා කරොත් මෙයා සාසංජ ක්ලෝරයිඩයක් ඒ වගේම මෙයා පාවිච්චි කරනවා ජලයේ විෂ බීජනාශකයක් විදිහට. හේතුව තමයි මේ NCl3 ජල විච්ඡේදනය වෙලා හැදෙන HOCl වල පරමාණු ඔක්සිජන් තමයි භාවිත කරන්නේ ජලයේ විෂ බීජනාශකයක් විදිහට. ඇමෝනියා හඳුනා ගැනීම පරීක්ෂාවක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් පිටවන ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියා කරලා හැදෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන සුදු දුමාරය. මෙයා සුදු දුමාරය. සුදු පැහැති දුමාරය. මේ HCl කියන එක ගන්නේ සාන්ද්‍ර HCl වීදුරු කූරක තවරපුවාට පස්සේ ඒක ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන එක නේ සුදු පාට දුමාරයක්. ඊට පස්සේ ඇමෝනියා දුබල ඔක්සිහාරකයක් විදිහට කොහොමද ක්‍රියා කරන්නේ? මේ විදිහට කොපර් ඔක්සයිඩ් ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා N2 කොපර් තැම්පත් වෙනවා ඊට අමතරව ජල වාෂ්ප නිර්මාණය වීමක් සිදු වෙනවා. ඇමෝනියා ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා N2 සෑදීමක් සිදු වෙනවා ඊට අමතරව HCl හැදෙනවා. බලන්න මේකේ Na3 වල ඍණ 3යි N2 වල බිඳුවයි ඍණ 3 ඉඳන් බිඳුව දක්වා ගිහිල්ලා. නයිට්‍රජන් ඔක්සි ඒ කියන්නේ ඇමෝනියා ටික ඔක්සි කරණය වෙලා
එහෙනම් මෙයා ඔක්සි හාරකයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඊට පස්සේ මේ අම්ලයක් විදිහට ක්‍රියා කරොත් එහෙම සෝඩියම් ඇමෝනියම්ත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩමයිට් හැදෙනවා NaNH2 හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඊට අමතරව මැග්නීසියම් ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩමයිට් මේ මොකද්ද සෝඩමයිට් හැදෙනවා වගේ ප්‍රතික්‍රියාවක් නෙමෙයි සිද්ධ වෙන්නේ මැග්නීසියම් නයිට්‍රේට් හැදෙනවා. ඊට අමතරව ජල වාෂ්ප පිට වෙනවා. මේ සමාවෙන්න හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඊට පස්සේ ගැන කතා කරොත් එහෙම ඇමෝනියම් ලවණ වල තාප වියෝජනය ඇමෝනියම් කාබනේට් ගැන කතා කරොත් එහෙම ඇමෝනියම් කාබනේට් මේ විදියට තාප වියෝජනයට ලක් වෙලා ඇමෝනියා CO2 ජල වාෂ්ප හැදෙනවා. මේ තාප වියෝජනය දක්වන තමයි පුතේ අපි මේ මෙතන ත්‍රිකෝණාකාර කොටසක් දක්වලා තියෙන කළු පාටින්. ඇමෝනියම් ක්ලෝරයිඩ් මේ විදියට තාප වියෝජනය වෙලා ඇමෝනියා HCl හදනවා. ඊට අමතරව මේ අපි ලියන ප්‍රතික්‍රියාවේ හැදෙන ඵල ප්‍රතික්‍රියා තත්ත්වයක වෙනස් වෙනවා. ඇමෝනියම් සල්ෆේට් තාප වියෝජනය කරොත් එහෙම ඇමෝනියා සල්ෆියුරික් කියන එක ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිඵල ප්‍රතික්‍රියාවේ තත්ත්වයක වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට ප්‍රතික්‍රියා ටිකක් කියන්න පුළුවන් මේ විදියට. ඇමෝනියම් නයිට්‍රයිට් N2 ජල වාෂ්ප හදනවා. ඊට අමතරව ඇමෝනියම් නයිට්‍රේට් N2O ජල වාෂ්ප හදනවා. ඊට අමතරව පොටෑස් මේ ඇමෝනියම් ඩයික්‍රෝමේට් එතනින් N2Cr2O3 කියන කොළ පාට ඝනය හදලා ජල වාෂ්ප පිටවීමක් දක්නට ලැබෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම ඇමෝනියම් ලවණ අඳුරගන්නේ කොහොමද කියලා. ඇමෝනියම් ලවණ අඳුර ගන්න නම් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා උණුසුම් කරන්න ඕන. ඒ කියන්නේ භස්මයක් දාලා උණුසුම් කරන්න ඕන. කරාට පස්සේ මොකද වෙන්නේ? ඇමෝනියා පිට වෙනවා. මේ ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියා කරලා කලින් වගේ අර සාන්ද්‍ර HCl තියෙන වීදුරු කුරක් දවටලා ප්‍රතික්‍රියා කරොත් එහෙම අපිට ඇමෝනියම් ක්ලෝරයිඩ් කෙනෙක් ගෙන හදා ගන්න පුළුවන්. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා කියන සුදු පඩු මාරයක්. කලිනුත් කිව්වා. එතකොට මේ නයිට්‍රේට් වල ප්‍රතික්‍රියා ගත්තොත් එහෙම නයිට්‍රේට් වල ප්‍රතික්‍රියා පළවෙනි ප්‍රතික්‍රියාව අපිට කතා කරනවා දුරු වලේ පරීක්ෂා. හොඳට මතක තියාගන්න මේ පරීක්ෂා ටික. මෙයා Fe2+ Fe ධන 2 අයනයි සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරලා තමයි නයිට්‍රේට මේ විදියට ප්‍රතික්‍රියා දක්වන්න ලැබෙනවා. ඒ කියන්නේ අපි නයිට්‍රේට තියෙන අපි ගන්නවා නයිට්‍රේට තියෙන භාජනය නැත්නම් නයිට්‍රේටේ තියෙන මේ මොකද්ද පරීක්ෂණ නලය ගන්නවා. ඊට අමතරව සංසාරය පාවිච්චි කරනවා. ඊට අමතරව Fe වල ධන 2 අයන පාවිච්චි කරනවා. පාවිච්චි කරාට පස්සේ Fe2+ ටික Fe3+ බවටපත් වෙනවා. මේ විදියට නයිට්‍රේට් ටික NO බවටපත් වෙනවා. මේ ද්‍රාවණයේ තියෙන Fe2+ හැදෙන NOත් එක්ක මෙන්න මේ විදියට සංකීර්ණයක් හදනවා. මේකෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් දුඹුරු වලයක් තියෙනවා. දුඹුරු පැහැයට හැරෙනවා. මේක නිසා තමයි අපි කියන්නේ දුඹුරු වලයේ පරීක්ෂාව කියලා. ඊට පස්සේ තව නයිට්‍රේට වල පරීක්ෂණ සිද්ධ කරන්න පුළුවන්. නයිට්‍රේට ඇලුමිනියම් හරි දේවදාර මිශ්‍ර ලෝහය එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා නිෂ්පාදනය කිරීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ විදියට. හිතන්න ද්‍රාවණයේ තියෙන නයිට්‍රේට අයන ඊට අමතරව ඇලුමිනියම් තියෙනවා. ඊට අමතරව බාෂ්මික කරලා තියෙනවා මෙයා. ඊට අමතරව ජලයේ ඉන්නවා. මේ ප්‍රතික්‍රියා කරාට පස්සේ මේ ටික ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙනවා ඇමෝනියා. මේ ඇමෝනියා ටික අර විදිහට HCl එක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන සුදු මාරය ආවට පස්සේ අපිට දැනගන්න පුළුවන් මේ හැදලා තියෙන ඇමෝනියා කියලා. එතනින් අපිට නයිට්‍රේට් ඉන්නවා කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊට මම අද කතා කරේ පුතේ 13 කාණ්ඩේ 14 වෙනි කාණ්ඩේ 15 වෙනි කාණ්ඩේ මේ කාණ්ඩ තුනට අදාළව සියලුම ප්‍රතික්‍රියා ටික කරන කතා කරා. එතකොට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ ඇතුළත් කරන්න. මේ වගේම නැවත අනිවාර්ය වීඩියෝ එකකින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. සමු ගන්නවා. ස්තුතියි.